साधु साधु साधु। नमो तस्से भगवतो अरहतो सम्मा संबुद्धस्स। नमो तस्से भगवतो अरहतो सम्मा संबुद्धस्स। नमो तस्से भगवतो अरहतो सम्मा संबुद्धस्स। श्रद्धा बुद्ध संपन्न कारुणिक वासनावंत पिंगतुनि सूत्र දේශනාව ආරම්භ කරන්නටයි සූදානම් වන්නේ. අද දවසේදී අපි දේශනා කරන්නේ මජ්ක්‍ධිම නිකායේ 50 වන සූත්‍ර දේශනාව. මූල පඤ්ඤාසකයේ අවසාන සූත්‍ර දේශනාව විදිහට මේ සූත්‍රය සලකන්න පුළුවන්. මාර තර්ජනී සූත්‍රය මාරයාට තර්ජනය කරමින් වදාළ සූත්‍ර දේශනාව විදිහට මේ දේශනාව සලකන්න පුළුවන්. මහා මුගලන් මහරහතන් වහන්සේ භග්ග ජනපදයේ සුන්සුමාර ගිරි කියන නගරයේ මුවන්ගේ අභය භූමියක් වෙච්ච බෙහෙසකලා වනයේ වැඩ සිටි සමයක එලිමහානේ සක්මන් කරමින් සිටි මොහොතකදී පාපී මාරයා මුගලන් මහරහතන් වහන්සේගේ කුසතුරට රිංගනවා. ඒ බව හඳුනාගත්ත මහා මුගලන් මහරහතන් වහන්සේ හා පාපී මාරයා අතර ඇතිවෙච්ච සාකච්ඡාවක් තමයි මේ මාර තර්ජනී සූත්‍රය කියලා කියන්නේ. එතෙන්දී මුගලන් මහරහතන් වහන්සේ පෙර භවයක 209 මාරයා විදිහට උපත ලබා සිටියේ බවත් එකල තමන් වහන්සේ සිදු කළ පාප කර්මයන් හා ඒ නිසා නිරේ උපත ලබා විඳින ලද දුක් පිළිබඳවත් මේ භවයේ තමන්ගේ වටිනාකමත් මාරයාට පවසනවා. ඒ විදිහට බුදුරජාණන් වහන්සේට හා ශ්‍රාවක සංඝයා පීඩාවටපත් කරලා පව පුරව ගන්න එපා කියලා මාරයාට තර්ජනය කරමින් සිදු කළ දේශනාවක් විදිහට මේ මාර තර්ජනීය සූත්‍රය අපිට සිහිපත් කරන්න පුළුවන්. එතකොට මේ සූත්‍රය ආරම්භ වෙන්නේ මහා මුගලන් මහරහතන් වහන්සේ භග්ග ජනපදයේ සුන්සුමාරගිරි කියන නගරේ මුවන්ගේ අභය භූමියක් වෙච්ච බෙහෙසකලා වනයේ වැඩ සිටි සමයකදී එලිමහානේ සක්මන් කරමින් හිටියා. ඒ මොහොතේ පාපී මාරයා මුගලන් මහරහතන් වහන්සේගේ කුසතුලට රිංගුවා. බඩ ඇතුළට පිවිසුණා. ඒ මොහොතේ මුගලන් මහරහතන් වහන්සේට ඒක දැනෙන්න පටන් ගත්තා. එතකොට මේ මහා මුගලන් මහරහතන් වහන්සේ කල්පනා කරන මොකක් නිසාද අද මගේ කුසට මහ ලොකු බරක් දැනෙන්නේ? හරියට මෑට පුරවපු මල්ලක් වගේ කියලා. ඊට පස්සේ මුගලන් මහරහතන් වහන්සේ සක්මණෙන් ඉවත් කළ කුටියට වැඩම කරලා තමන් වහන්සේගේ ශරීරය පිළිබඳ නුවණින් විමසලා බැලුවා. ඒ මොහොතේ මුගලන් මහරහතන් වහන්සේ දැක්ක තමන්ගේ කුස තුළ රිංගායන පාපී මාරයාව. මාරයාව දැකලා සිහිපත් කළ පාපී මාරේ එළියට එව, පාපී මාරේ එළියට එව. තථාගතයන් වහන්සේට පීඩා කරන්න එපා. ඒ වගේම තථාගත ශ්‍රාවකයන්ට පීඩා කරන්නත් එපා. ඔබට බොහෝ කාලයක් දුක් විඳින සිද්ධ වෙන්න දෙන්න එපා කියලා මුගලන් මහරහතන් වහන්සේ මාරයාට ඒ වෙලාවේ සිහිපත් කළා. ඒ වෙලාවේ පාපී මාරයාට මෙන්න මෙහෙම හිතනවා. මේ ශ්‍රවණයා මං ගැන දැනගෙන හෝ දැකලා නෙවෙයි පාපී මාරේ එළියට එව, පාපී මාරේ එළියට එව කියලා තථාගතයන් වහන්සේට පීඩා කරන්න එපා. ඒ වගේම තථාගත ශ්‍රාවකයන්ට පීඩා කරන්නත් එපා. ඔබට බොහෝ කාලයක් දුක් විඳින සිද්ධ වෙන්න දෙන්න එපා කියලා කියන්නේ. මේ ශ්‍රවණයාගේ ඒ ශාස්ත්‍රුන් වහන්සේ පවා මාව ඉක්මනට හඳුනගන්නේ නැහැ. ඉතින් එහෙම එකේ මේ ශ්‍රාවකයෙක් මාව කොහොමද හඳුනගන්නේ කියලා පාපී මාරය ඒ වෙලාවේ එහෙම කල්පනා කරනවා. ඊට පස්සේ පාපී මාරයාට හිතෙච්ච දේ මුගලන් මහරහතන් වහන්සේ ඒ වෙලාවේ සිහිපත් කරනවා. ඒ වගේම ඒ ක්‍රියා කරපු ආකාරය, ඒ වගේ මාරයා ඒ මොහොතේ ක්‍රියා කරපු ආකාරය මෙන්න මෙහෙම අපිට දකින්න පුළුවන්. ඒ වෙලාවේ මුගලන් මහරහතන් වහන්සේ මේ පාපී මාරයාට සිතෙච්ච දේ ඒ ආකාරයෙන්ම පාපී මාරයාට ප්‍රකාශ කළා. එතකොට පාපී මාරයා කල්පනා කරනවා මේ ශ්‍රමණයා නම් මාව දැනගෙනමයි මාව දැකගෙනමයි මෙහෙම කියන්නේ. ඊට පස්සේ මොකද කරන්නේ? පාපී මාරයා මුගලන් මහරහතන් වහන්සේගේ මුඛයෙන් කටින් එළියට ඇවිල්ලා කොටියේ දොරකඩ ගාව හිටගෙන හිටියා. ඊට පස්සේ මේ කොටියේ දොරකඩ ගාව හිටගෙන ඉන්න පාපී මාරයාට මුගලන් මහරහතන් වහන්සේ මෙන්න මෙහෙම ප්‍රකාශයක් කරනවා. පාපී මාරේ ඔතන ඉන්න ඔබවත් මට පේනවා. මට ඔබව පෙනෙන්නේ නැහැ කියලා හිතන්න එපා. පාපී මාරේ දැන් ඔබ හිටගෙන ඉන්නේ දොරකඩනේ කියලා. ඊට පස්සේ මුගලන් මහරහතන් වහන්සේ පාපී මාරයාට පෙර සිද්ධ වෙච්ච සිදුවීමක් කියන්නම් කියලා ඒ අතීත කතා පුවතක් මේ අවස්ථාවේ සිහිපත් කරනවා. එතෙන්දී මුගලන් මහරහතන් වහන්සේ පාපී මාරයාට සිහිපත් කරනවා තමන් වහන්සේ දුසී කියන නමින් මාරයා විදිහට උපත ලැබලා හිටියා කියලා. ඒ කාලේ සහෝදරිය කාලි කියලා. ඒ කාලි කියන සහෝදරියගේ පුතා තමයි මේ නුඹ කියලා ඒ වෙලාවේ මාරයාට මුගලන් මහරහතන් වහන්සේ සිහිපත් කරනවා. ඒ කාලේ මුගලන් මහරහතන් වහන්සේ සිහිපත් කරන මේ සිදුවීම සිද්ධ වෙන්නේ කකුසඳ බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙලා හිටිය කාලේ. එතකොට මේ කකුසඳ බුදුරජාණන් වහන්සේගේ අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා දෙනම තමයි විදුර හා සංජීව කියන මේ ශ්‍රාවකයන් වහන්සේලා දෙනම. එතකොට විදුර කියලා කියන්නේ විදුර හාමුදුරුවෝ තරම් ධර්මදේශනාවේ දක්ෂ වෙනත් කිසිම භික්ෂුවක් කකුසඳ බුදුරජාණන් වහන්සේ ගාව හිටියේ නැහැලු.
එතකොට මේ අසමාන දක්ෂතා තිබෙන කෙනා කියන අරුතෙන් විදුර හාමුදුරන් වහන්සේට විදුර කියලා නම යොදලා තිබුණා කියලා මුගලන් මහරහතන් වහන්සේ ඒ අවස්ථාවේ සිහිපත් කරනවා. ඒ වගේම ඒ අවස්ථාවේ මුගලන් මහරහතන් වහන්සේ සිහිපත් කරනවා සංජීව කියන ඒ ශ්‍රාවකයන් වහන්සේට මහරහතන් වහන්සේට සිද්ධ වෙච්ච දෙයක් පිළිබඳව සංජීව කියන මහරහතන් වහන්සේ ආරණ්‍යයකට වැඩියත් රුක්ෂ වෙනකට වැඩියත් පාළු කුටියකට වැඩියත් සුළු උත්සාහයකින් උන්වහන්සේට නිරෝධ සමාපත්තියට සමවදින්න පුළුවන්. එතකොට එක දවසක් ගස්සවැනක නිරෝධ සමාපත්තියේ මෙහෙම සමවැදලා ඉන්නකොට හරක් බලන ගොපල්ලන්ටත් ගොවියන්ටත් පාර යන උදවියටත් එහෙම ගස්සවැනේ නිරෝධ සමාපත්තියෙන් වැඩ ඉන්න ඒ සංජීව කියන ශ්‍රාවකයන් වහන්සේව දකින්න ලැබුණා. එහෙම දැකලා ඔවුන් කල්පනා කළාලු පුදුම සහගත දෙයක්. මේ ශ්‍රමණයන් වහන්සේ වාඩි වෙලා හිටියේදීම අපවත් වෙලා අපි උන්වහන්සේව වාඩි වෙලා සිටිද්දීම ආදාහනය කරමු කියලා තනකොළයි දරයි ගොමයි එකතු කළා මේ සංජීව කියන ශ්‍රාවකයන් වහන්සේගේ ශරීරයේ වටා ගොඩ ගහලා ගිනි තියන් තිබ්බා කියලා මුගලන් මහරහතන් වහන්සේ මාරයත් එක්ක සිහිපත් කරනවා. ඊට පස්සේ මේ සංජීව කියන ශ්‍රාවකයන් වහන්සේ නිරෝධ සමාපත්තියේ නැගිටලා සිවුරේ අලු ගසා දමලා සිවුර පොරවාගෙන පාත්‍රා සිවුරුත් අරගෙන ගමට පිණ්ඩපාතේ වැඩම කළාලු. එතකොට උන්වහන්සේගේ ශරීරයට ගෙන තියපු මිනිස්සු උන්වහන්සේව දැකලා කිව්වලු හරි පුදුමයි මේ ශ්‍රමණයන් වහන්සේ වාඩි වෙලා ඉඳද්දිම අපවත් වුණා. නමුත් ආපහු ජීවිතේ ලැබලා කියලා. එදන් පටන් උන්වහන්සේ සංජීව කියන නම උන්වහන්සේට ලැබුණා කියලා මුගලන් මහරහතන් වහන්සේ ඒ අතීත කතාව ඒ ආකාරයෙන් සිහිපත් කළා. ඊට පස්සේ මුගලන් මහරහතන් වහන්සේ සිහිපත් කරනවා මේ දොසී කියන මාරයාට සිල්වත් භික්ෂුන් වහන්සේලාගේ චුතියත් උපතත් හොයාගන්න බැරි වුණාලු. ඒ නිසා මේ ගමේ මිනිසුන්ගේ හිතවලට ආවේශ වෙලා ඒ සිල්වත් භික්ෂුන් වහන්සේලාට නිନ୍ଦා පරිභව කරන්න කල්පනා කරාලු. එතකොට ඒ සිල්වත් භික්ෂුන් වහන්සේලාගේ හිත වෙනස් වෙලා Tamanට උන් පෙලන්න සිදුරක් හොයාගන්න පුළුවන් වුණොත් කොපමණ හොඳද කියලා හිතලා මේ දොසී මාරයා මොකද උනේ අර ගමේ මිනිසුන්ට ආවේශ වුණා. ආවේශ වෙලා අර ගමේ හිටිය සිල්වත් භික්ෂුන් වහන්සේලාට නිନ୍ଦා පරිභව කරන්න පටන් ගත්තා. ඒ කාලේ ඒ දවස්වල මරණයට පත්වන බොහෝ දෙනෙක් මරණින් පස්සේ නිරේ ඉපදුණු බවත් ඒ බව දැකපු කකුසඳ බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලා අමතලා අනුශාසනාවක් කළා කියලත් මුගලන් මහරහතන් වහන්සේ පාපී මාරයාට ඒ මොහොතේ සිහිපත් කරනවා. එතකොට මේ දුසී මාරයා බ්‍රහ්මණ ගෘහපතිවරුන්ට ආවේශ වෙලා සිල්වත් භික්ෂුන් වහන්සේලා නිନ୍ଦා පරිභව කළ තියෙන්නේ මෙන්න මෙහෙමයි. මොවුන් හිස මුඩු කරගත්තු ලාමක ශ්‍රමණය පෞකාරයෝ කාලකන්ණි දෙවියන්ගේ යටිපතුලෙන් ඉපදිච්ච උන් මහලොකුවට අපිත් භාවනා කරනවා කිය ඇඟ පාත් කරගෙන මූණ යටට පාත් කරගෙන කම්මැලි වෙලා හිත ඉන්නවා කල්පනා කර ඉන්නවා හිතෙන් පැටලි ඉන්නවා ගහගත්තක ඉන්න බකමූණෙක් මීයක් වල්ලන කල්පනා කරනවා වගේ හිතනවා වගේ හිතෙන් පැටලි ඉන්නවා වගේ ඒ වගේම හිවල් තඩියෙක් ගම් එවරකට ගිහින් මාළු දැහ ගන්න හිතාගෙන හිතා ඉන්නවා වගේ බලල් තඩියෙක් ගෙදර මුල්ලක හරි කුණු කොටක හරි වක්කඩ අයනක හරි මීයක් වල්ල ගන්න කුරුමානම් අල්ලමින් හිතා ඉන්නවා වගේ බෝරුවෙක් බර හොලන්නේ නැතුව හන්දි ගානේ කහල ගොඩවල් ගානේ läගගෙන හිතා ඉන්නවා වගේ කීමින් දැන් මේ භික්ෂුන් වහන්සේලාට මේ ගමේ මිනිස්සු නිନ୍ଦා පරිභව කරන්න පටන් ගත්තා. මොකද ගමේ මිනිසුන්ට දුසී මාරයා ආවේශ වෙච්ච නිසා. එතකොට කකුසඳ බුදුරජාණන් වහන්සේ ඒ කාලේ භික්ෂුන් වහන්සේලා ආමන්ත්‍රණය කරමින් සිද්ධ කරපු අනුශාසනා මෙන්න මේ වගේ දෙයක්. එතකොට කකුසඳ බුදුරජාණන් වහන්සේ සිහිපත් කරන භික්ෂුන් වහන්සේලාට මහණෙනි දුසී මාරයාට රෙංගන්න පුළුවන් විදිහට භික්ෂුන් වහන්සේලාගේ හිත වෙනස් වෙලා යන්න ඕන කියන අදහසින් දුසී මාරයා බ්‍රහ්මණ ගෘහපතිවරුන්ට ආවේශ වෙලා ඉන්නේ. ඒ නිසා තමයි බ්‍රහ්මණ ගෘහපතිවරුන් නිନ୍ଦා පරිභව කරන්නේ. ඒ නිසා නුඹලා සියලුම දිසාවල සියලුම සත්වයන්ට මෛත්‍රී සහගත සිතුවිලි බහුල වශයෙන් පතුරමින් වාසය කරන්න, මෛත්‍රී වඩන්න, හැමෝටම කරුණාව දක්වන්න, මුදිතාව වඩන්න, උපේක්ෂාව දියුණු කරන්න කියලා ඒ කකුසඳ බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට සිහිපත් කළා. ඒ වගේම මේ භික්ෂුන් වහන්සේලා ආරණ්‍යකට වැඩියත්, වෘක්ෂවනකට වැඩියත්, පාළු කුටියකට වැඩියත් කකුසඳ බුදුරජාණන් වහන්සේගේ මේ අනුශාසනාව අනුව වැඩ වාසය කළා කියලා මුගලන් මහරහතන් වහන්සේ සිහිපත් කරනවා. ඒ නිසා පාපී මාරයාට ඒ සිල්වත් භික්ෂුන් වහන්සේලාගේ චුතිය හා උපත හොයාගන්න බැරි වුණා කියලා ඒ වගේම මුගලන් මහරහතන් වහන්සේ සිහිපත් කරනවා. එහෙම මේ සිල්වත් භික්ෂුන් වහන්සේලාගේ චුතිය හා උපත හොයාගන්න බැරි වෙච්ච නිසා පාපී මාරයා මේ ගමේ මිනිසුන්ට වෙනත් ආයුරකින් ආවේශ වෙන්න කල්පනා කළා කියලා මුගලන් මහරහතන් වහන්සේ සිහිපත් කරනවා. ඊට පස්සේ දැන් මේ සිල්වත් භික්ෂුන් වහන්සේලාගේ චුතියත් උපතත් හොයාගන්න බැරි වෙච්ච මේ මාරයා ඊට පස්සේ කල්පනා කළ ගමේ මිනිසුන්ගේ හිතවලට ආවේශ වෙලා
මේ සිල්වත් භික්ෂුන් වහන්සේලාට ගෞරව කරන්න බුහුමන් කරන්න කල්පනා කළා. ඊට පස්සේ මොකද කළේ? එහෙම කළාම මේ සිල්වත් භික්ෂුන් වහන්සේලාගේ හිත වෙනස් වෙලා Tamanට උන්ව පෙලන්න සිදුරක් හොයාගන්න පුළුවන් වුණොත් කොපමණ හොඳයිද කියලා තමයි මේ ගමේ මිනිසුන්ට පාපී මාරයා ඒ විදිහට ආවේශ වෙලා ඒ භික්ෂුන් වහන්සේලාට ගෞරව කරන්න බුහුමන් කරන්න පටන් ගත්තේ. එතකොට මේ විදිහට ගමේ මිනිස්සු මේ සිල්වත් භික්ෂුන් වහන්සේලාට ගෞරව කරනකොට බුහුමන් කරනකොට ඒ මිනිස්සු ඒ දවස්වල මරණයට පත් වෙන බොහෝ දෙනෙක් මරණින් පස්සේ සුගතිගාමී වුණාය කියලා මේ මුගලන් මහරහතන් වහන්සේ සිහිපත් කළා. ඒ වගේම ඒ කාලේදී කකුසඳ බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට විශේෂ අනුශාසනාවකුත් කළා කියලා මුගලන් මහරහතන් වහන්සේ මාරයාට සිහිපත් කරනවා. එතකොට කකුසඳ බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලා අමතමින් සිද්ධ කරපු විශේෂ අනුශාසනාව තමයි භික්ෂුන් වහන්සේලාට සිහිපත් කරන මහණෙනි දුසේ මාරයාට රෙන්ගන්න පුළුවන් විදිහට භික්ෂුන් වහන්සේලාගේ හිත වෙනස් වෙලා යන්න ඕනි කියන අදහසින් දුසේ මාරයා බ්‍රාහ්මණ ගෘහපතිවරුන්ට ආවේශ වෙලා ඉන්නේ. ඒ නිසා තමයි බ්‍රාහ්මණ ගෘහපතිවරු ගෞරව කරන්නේ බුහුමන් කරන්නේ. ඒ නිසා නුඹලා කය ගැන අසුබ විදියට බලමින් ඉන්න. ආහාරය ගැන පිළිකුල් විදියට හඳුන ගන්න. ඒ වගේම සියලු ලෝකය ගැන නොවැළෙන විදියට දකින්න. සියලු සංස්කාර ගැන අනිත්‍යම දකින්න කියලා භික්ෂුන් වහන්සේලාට බුදුරජාණන් වහන්සේ අනුශාසනා කළා. එතකොට මේ බ්‍රාහ්මණ ගෘහපතිවරුන්ගේ ඒ වගේම ගෞරව ඒ වගේම අපෝපස්ථාන කටයුතු ප්‍රශංසා නිසා මේ භික්ෂුන් වහන්සේලා තුළ කෙලෙස් වැඩි වෙන්න පුළුවන් නිසා කකුසඳ බුදුරජාණන් වහන්සේ සිහිපත් කළා. නුඹලා කය ගැන අසුබ විදිහට බලන්න, ආහාරය ගැන පිළිකුල් සහගත විදිහට බලන්න, ඒ වගේම සියලු ලෝකය ගැන නොවැළෙන විදිහට දකින්න, සියලු සංස්කාර ගැන අනිත්‍යම දකින්න කියලා. එතකොට ඒ කාලේ භික්ෂුන් වහන්සේලා ආරණ්‍යයකට ගියත්, රුක් සෙවණකට ගියත්, පාළු කුටියකට ගියත් කකුසඳ බුදුරජාණන් වහන්සේගේ මේ අනුශාසනාවට අනුව වැඩ වාසය කළ බවත්, ඒ නිසා ඒ ගමේ මිනිස්සු මරණින් පස්සේ සුගතිගාමී වුණා කියලා මුගලන් මහරහතන් වහන්සේ මාරයාට සිහිපත් කරනවා. ඊට පස්සේ දුසීනම් පාපී මාරයා අපායේ ඉපදිච්ච ආකාරය මුගලන් මහරහතන් වහන්සේ සිහිපත් කරනවා. එක දවසක් කකුසඳ බුදුරජාණන් වහන්සේ උදේ කාලේ සිවුරු පොරවගෙන පාත්‍රාත් සිවුරු අරගෙන විදුර කියන ශ්‍රාවකයන් වහන්සේ සමග පිණ්ඩපාතේ වැඩම කළා. ඒ මොහොතේ පාපී මාරයා මොකද වුනේ? ඒ ගමේ එක් ළමයෙක්ට ආවේශ වෙලා ගලකටයක් අරගෙන අර විදුර හාමුදුරන්ගේ හිසට පහර එල්ල කළා. ඒ නිසා විදුර හාමුදුරන්ගේ හිස තුවාල වෙලා ලේ ගලන්න පටන් ගත්තා. ඒ මොහොතේ හිස සිදුරු වෙලා ලේ ගලා යද්දී කකුසඳ බුදුරජාණන් වහන්සේ පසුපස්සේ ගමන් කළේ. කියන්නේ මේ විදුර හාමුදුරන්ට පිටිපස්සෙන් තමයි කකුසඳ බුදුරජාණන් වහන්සේ ගමන් කළේ. ඒ වෙලාවේ කකුසඳ බුදුරජාණන් වහන්සේ මේ දුසී මාරයා Tamanගේ පමන දන්නේ නැහැ කියන අදහසින් තමන් වහන්සේගේ මුළු ශරීරයම හරවා බැලීම කියන නාගාපලෝකණයෙන්, ඒ කියන්නේ තමන් වහන්සේගේ මුළු ශරීරයම හරවලා මාරයා දිහා බැලුවා. ඒකට කියන්නේ නාගාපලෝකණය කියලා. එතකොට මේ නාගාපලෝකණයෙන් දුසී මාරයා දිහා බලනකොටම ඒ පාපී මාරයා මාර භවෙන් චුත වෙලා මහා නිරේ උපන්න කියලා මහා මුගලන් මහරහතන් වහන්සේ පාපී මාරයාට තමන් වහන්සේගේ අතීත භවයක් ඒ දුසී මාරයා වෙල ඉඳලා අන්තිමේදී අපාය ඉපදිච්ච ආකාරය පිළිබඳව සිහිපත් කළා. එතකොට ඒ දුසීනම් මාරයා අපාය ඉපදෙන්න හේතුව. ඊට පස්සේ දුසීනම් පාපී මාරයා නිරේ දුක් විඳපු ආකාරයත් මුගලන් මහරහතන් වහන්සේ පාපී මාරයාට සිහිපත් කරනවා. ඒ තමයි මහා නිරේට නම් 3ක් තියෙනවලු. චපස්සායතනක නිරේ කියන්නේ ආයතන 6ටම ලැබෙන ස්පර්ශයෙන් දුක් විඳින නිසා. ඒ වගේම සංකුස මාහත නිරය යකඩ හොල් වලින් පපුවට කොටන නිසා. පච්චත්ත වේදනීය නිරය තමන්ම වේදනාව උපද්දවා ගන්න නිසා මේ මහා නිරයට නම් 3ක් කියනවා කියලා මුගලන් මහරහතන් වහන්සේ සිහිපත් කරනවා. නිරේ පාලකයෝ තමන් ළඟට ඇවිල්ලා යම් දවසක ඔබගේ පපුවට වදින ඔය හුල් පාරවල් එකට හැප්පෙන්න ගත්තොත් එදාට දැනගන්න කියනවලු මම දැන් නිරේ ඉපදලා අවුරුදු 1000ක් දුක් විඳා කියලා. ඒ කියන්නේ යම් කිසි දවසකදී පපුවට වදින ඔය හුල් පාරවල් ටික එකට හැප්පෙන්න ගත්තොත් එදාට දැනගන්නලු මං නිරේ ඉපදලා අවුරුදු 1000ක් දුක් විඳා කියලා. එහෙම නිරේ පාලකයෝ තමන් ළඟට ඇවිල්ලා ප්‍රකාශ කළා කියලා. ඒ විදිහට තමන් වහන්සේ බොහෝ අවුරුදු ගණන්, අවුරුදු 100 ගණන්, අවුරුදු 1000 ගණන් ඒ මහා නිරේ දුක් විඳා කියලා. ඒ මහා නිරේම උස්සඳ කියන කොටසේ වුට්ටානිම කියන වේදනාවෙන් දසදහසක් අවුරුදු දුක් විඳා කියලත් ඒ කාලේ තමන් වහන්සේගේ රූපය ඇඟ මිනිස්සෙක්ගේ වගේ ඔළුව මාළුවෙක්ගේ වගේ කියලත් මුගලන් මහරහතන් වහන්සේ පාපී මාරයාට තමන් වහන්සේගේ අතීත කතාව සිහිපත් කළා. එහෙම සිහිපත් කරලා මහා මුගලන් මහරහතන් වහන්සේ පාපී මාරයාට තර්ජනය කරමින් අවවාද කරනවා. ඒ වෙලාවේ මුගලන් මහරහතන් වහන්සේ සිහිපත් කරනවා දුසීනම් මාරයා
කකුසඳ බුදුරජාණන් වහන්සේටත් විදුර නම් ශ්‍රාවකයාටත් පීඩා කරලා අනන්ත දුක්ඛින්ද මෙන්න මෙහිමයි කියලා. ඒ වෙලාවේදී සිහිපත් කරන දුසී නම් මාරයා නිරේදී හැම මොහොතකම යකඩ හොල් 100කින් පහර කෑවා. ඒ හොල් 100න් ලැබුණේ වෙන වෙනම වේදනාවල් බව ඒ වෙලාවේ සිහිපත් කරනවා. ඒ වගේම දැන් ඒ කර්ම විපාක දැනගත්ත කෙනා බුදු සමඳුන්ගේ ශ්‍රාවක භික්ෂුවක් පාපී මාරය එබඳු භික්ෂුවක් පීඩාවටපත් කළ නුඹ දුකටපත් වෙන්නද හදන්නේ කියලා පාපී මාරයාට ගාථා කීපයකින් තමන් වහන්සේගේ අතීත භවයේ අත්දැකීම් මුගලන් මහරහතන් වහන්සේ සිහිපත් කළා. එතකොට තමන් වහන්සේ තමයි ඒ දුසී නම් මාරයා විදිහට හිටියේ. එතකොට මේ දුසී නම් මාරයා වෙලා ඉඳලා තමන් වහන්සේ අපාය ගිහිලා දුක් විඳපු ආකාරය පිළිබඳව සිහිපත් කරමින් මේ පාපී මාරයාට මුගලන් මහරහතන් වහන්සේ තමන්ගේ අතීත භවයේ අත්දැකීම් සිහිපත් කරමින් අවවාද සිහිපත් කරනවා. එතෙන්දී මහා මුගලන් රහතන් වහන්සේ තමන් වහන්සේගේ මේ භවයේ උතුම් බවත් ඒ පාපී මාරයාට පෙන්වා දෙමින් පාපයේ බරපතලකම ඒ මොහොතේ පෙන්වා දෙනවා. එතකොට මුගලන් මහරහතන් වහන්සේ සිහිපත් කරනවා මොහොත මැද තියෙනවා කල්පයක් පවතින අතිශයින්ම ලස්සන දිව්‍ය විමාන. ඒවා බබලන මණික් වගේ. ඒ විමානවල නොඑක් පාටින් බබලමින් දිව්‍ය අපසරාව නටනවා. ඒ වගේම දැන් මේ කාරණේ දැනගත් කෙනා බුදු සමඳුන්ගේ ශ්‍රාවක භික්ෂුවක් පාපී මාරයේ එබඳු භික්ෂුවක් පීඩාවටපත් කළා නුඹ දුකටපත් වෙන්නද හදන කියන තමන් වහන්සේ දන්නවා මොහොත මැද තියෙන කල්පයක් පවතින අතිශයින්ම ලස්සන දිව්‍ය විමාන ඒවා බබලන මණික් වගේ ඒ විමානවල නොඑක් පාටින් බබලමින් දිව්‍ය අපසරාව නටනවා. ඉතින් ඒ කාරණාව දන්න ඒ භික්ෂුවට පීඩාවක් කළා නුඹ දුකටපත් වෙන්නද කියලා හදන්නේ කියලා මුගලන් මහරහතන් වහන්සේ ඒ වෙලාවේ සිහිපත් කරන එක තමන් වහන්සේ මෙන්න මේ වගේ භික්ෂුන් වහන්සේ නමක් කියලා තමයි එතෙන්දී මුගලන් මහරහතන් වහන්සේ මාරයාට සිහිපත් කරන්නේ. ඒ වගේ බුදුහාමුදුරුවම තමයි මට වදාලේ. ඊට පස්සේ මම භික්ෂු සංඝයා බලා සිටිද්දීම මාගේ මේ මහපට ඇඟිල්ලෙන් පූර්වාරාම විහාරය කම්පා කළා. දැන් ඒ කාරණේ දැනගත් කෙනා බුදු සමඳුන්ගේ ශ්‍රාවක භික්ෂුවක් පාපී මාරය එබඳු භික්ෂුවක් පීඩාවටපත් කළා නුඹ දුකටපත් වෙන්න හදන්නේ කියලා මුගලන් මහරහතන් වහන්සේ සිහිපත් කරනවා. බුදුරජාණන් වහන්සේගේ ඉල්ලීම පරිදි තමන් වහන්සේගේ මහපට ඇඟිල්ලෙන් පූර්වාරාමේ කම්පා කළා. ඉතින් ඒ භික්ෂුව පීඩාවටපත් කළා දුකටපත් වෙන්න හදන්නේ කියලා මුගලන් මහරහතන් වහන්සේ මාරයාට ඒ වෙලාවේ සිහිපත් කරනවා. ඒ වගේම සක්දේව රජුගේ වෛජයන්ත ප්‍රාසාදයක් තමන්ගේ 이르දි බලයෙන් මහපට ඇඟිල්ලෙන් කම්පා කරවලා ඒ දේව පිරිසත් ඇතිගන්නවා. ඒ වැඩේ කළ භික්ෂුවක් මමයි. දැන් මේ කාරණේ දැනගත් කෙනා බුදු සමඳුන්ගේ ශ්‍රාවක භික්ෂුවක් පාපී මාරය එබඳු භික්ෂුවක් පීඩාවටපත් කළ නුඹ දුකටපත් වෙන්න හදන්නේ කියලා මුගලන් මහරහතන් වහන්සේ සිහිපත් කරන තමන් වහන්සේ තමයි සක්‍ර දෙවියන්ගේ වෛජයන්ත ප්‍රාසාදයක් තමන්ගේ 이르දි බලයෙන් මහපට ඇඟිල්ලෙන් කම්පා කෙරෙව්වා. දෙව් පිරිසත් බය ගන්නවා. එහෙම කරපු ඒ භික්ෂුවවත් පීඩාවටපත් කළ නුඹ දුකටපත් වෙන්න හදන්නේ කියලා මුගලන් මහරහතන් වහන්සේ මාරයාට සිහිපත් කරනවා. ඒ වගේම මුගලන් මහරහතන් වහන්සේ මාරයාට සිහිපත් කරනවා වෛජයන්ත ප්‍රාසාදයේ හිටිය සක්‍ර දෙවියන්ගෙන් ප්‍රශ්න ඇහුවේ මේ භික්ෂුන් වහන්සේ මම ඇහුවා මුගලන් සක්‍ර දෙවියන්ගෙන් මොකක්ද ප්‍රශ්නය තණ්හාව ගෙවලා දමලා විමුක්තියට පත්වන ආකාරය ඔබ දන්නවද කියලා. එතකොට සක්‍ර දෙවියෝ තමන් අහලා දැනගෙන හිටියේ ඒ ධර්ම කාරණා ඒ ප්‍රශ්නයට අදාළ ධර්ම කාරණා ඒ භික්ෂුවට පැවසුවා. ඒ භික්ෂුව තමයි මම. ඒ නිසා ඒ වගේ භික්ෂුවක් පීඩාවටපත් කරලා නුඹ දුකටපත් වෙන්නද හදන්නේ කියලා මුගලන් මහරහතන් වහන්සේ මාරයාගෙන් ඇහුවා. ඒ කියන්නේ සක්‍රයාගේ වෛජයන්ත ප්‍රාසාදයේ පවා කම්පා කළා. ඒ වගේම සක්‍රයාගෙන් පවා සක්‍ර දෙවියන්ගෙන් පවා මේ වගේ ප්‍රශ්න අහලා සක්‍ර දෙවියන්ගෙන් පවා පිළිතුරු ලබා ගත්තා. ඉතින් ඒ වගේ භික්ෂුවක් පීඩාවටපත් කළා දුකටපත් වෙනද කියලා හදන්නේ කියලා මුගලන් මහරහතන් වහන්සේ මාරයාගෙන් අහනවා. ඒ වගේම මුගලන් මහරහතන් වහන්සේ සිහිපත් කරනවා සුධර්මා කියලා දිව්‍ය සභාවක් තියෙනවා. ඒ සභාවට මහා බ්‍රහ්මයාත් ඇවිල්ලා හිටියා. ඒ භික්ෂුව මහා බ්‍රහ්මයාගෙන් මෙහෙම ඇහුවා පින්වත් දෙවිය ඔබ තුළ ඉස්සර මිත්‍යා දෘෂ්ටිය තිබුණා. ඒ දෘෂ්ටිය ඔබ තුළ තාමත් තියෙනවද? ඒ වගේම ශ්‍රාවක පිරිස පිරිවරාගෙන බඹලව සරසරන බුදු සමිඳුන්ගේ ආලෝකයේ දැස බලන්න කියලා පවසපු ඒ භික්ෂුව මම කියන්නේ සුධර්මා කියන දිව්‍ය සභාවේ ආපු මහා බ්‍රහ්මයාගෙන් පවා මිත්‍යා දෘෂ්ටිය පිළිබඳව ඔහු තුළ ඉස්සර තිබෙච්ච මිත්‍යා දෘෂ්ටිය පිළිබඳව ප්‍රශ්න කර භික්ෂුන් වහන්සේ මම ඒ වෙලාවේ මහා බ්‍රහ්මයා ඒ භික්ෂුවට මෙහෙම පිළිතුරු දුන්නා. "ඇවැත්නි දැන් මා තුළ අර කලින් තිබුණු දෘෂ්ටිය නැහැ. නිට්ටයයි කියලා හරි සදාකාලිකයි කියලා හරි මම අද කියන්නේ කොහොමද? ශ්‍රාවක පිරිස පිරිවරාගෙන බඹලව සරසන බුදු සමිඳුන්ගේ ආලෝකය මන් දැන් දකිනවා.
දැන් මේ කාරණේ දැනගත් කෙනා බුදු සමුදුන්ගේ ශ්‍රාවක භික්ෂුවක් පාපී මාරය එබඳු භික්ෂුවක් පීඩාවටපත් කළා නුඹ දුකටපත් වෙන්නද හදන්නේ කියලා මුගලන් මහරහතන් වහන්සේ මාරයාට සිහිපත් කළේ. කියන්නේ මහා බ්‍රහ්මයාගෙන් පවා මේම ප්‍රශ්න අහපු කෙනෙක්. ඒ නිසා ඒ වගේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක් වෙන ඒ ශ්‍රාවක භික්ෂුන් වහන්සේව පීඩාවටපත් කළ දුකටපත් වෙන්නද හදන්නේ කියලා තමයි මුගලන් මහරහතන් වහන්සේ මාරයාගෙන් ඇහුවේ. ඒ වගේම මුගලන් මහරහතන් වහන්සේ ඊට පස්සේ සිහිපත් කරනවා ධ්‍යාන විමෝක්ෂ බලයෙන් මහා මේරු පර්වතයේ මුදුන ස්පර්ශ කළෙත් භික්ෂුවක්. ඒ වගේම දඹදිව පූර්ව විදේහ කියන රටේ මිනිස්සු නිදන භූමිය ස්පර්ශ කළෙත් භික්ෂුවක්. මන් තමයි මේ භික්ෂුව. දැන් මේ කාරණාවට සම්බන්ධ ඒ භික්ෂුන් වහන්සේ බුද්ධ ශ්‍රාවකයෙක් පාපී මාරය ඔබ එබඳු භික්ෂුවක් පීඩාවටපත් කළාද දුකටපත් වෙන්න හදන්නේ කියලා ඒ වෙලාවේ මුගලන් මහරහතන් වහන්සේ මාරයාගෙන් අහනවා. ඊට පස්සේ මාරයාට මුගලන් මහරහතන් වහන්සේ තවදුරටත් සිහිපත් කරනවා මම මේ මෝඩයව පුච්චලා දමනවා කියලා ගින්න හිතන්නේ නැහැ. නමුත් මෝඩ තනත්තාම ඇවලෙන ගින්නට වැටිලා පිච්චිලා යනවා. පාපී මාරය අන්නේ වගේ නුඹත් මේ හැප්පෙන්න හදානේ රහත් භික්ෂුවක් එක්ක මෝඩයේ ගින්නත් එක්ක ගැටෙන්න ගිහින් පිච්චිලා යනවා වගේ පිච්චිලා යන්නද හදන්නේ. කියන්නේ මෝඩයේ ගින්නත් එක්ක ගැටෙන්න ගිහිල්ලා පිච්චිලා යනවා වගේ පිච්චිලා යන්නද හදන්නේ කියලා මුගලන් මහරහතන් වහන්සේ මාරයාගෙන් අහනවා. ඊට පස්සේ පාපී මාරය එදා දුසී මාරයාත් තථාගතයන් වහන්සේ නමකට පීඩා කළ පෞරස් කරගත්තා. තමන්ට පව් විපාක දෙන්නේ නැහැ කියලාද නුඹ හිතන්නේ කියලා මාරයාගෙන් මුගලන් මහරහතන් වහන්සේ අහනවා. ඊට පස්සේ පාපී මාරය නුඹගේ ඔය වැඩ නිසා බොහෝ කලක් විපාක දෙන පව් තමයි රැස් වෙන්නේ. ඒ නිසා බුදු සමුදුන් ගැනත් භික්ෂුන් වහන්සේලා ගැනත් කලකිරලා පව් කරන්නට ආසා කරන්න එපා කියලා මුගලන් මහරහතන් වහන්සේ මාරයාට ඒ වෙලාවේ සිහිපත් කළා. මහා මුගලන් මහරහතන් වහන්සේ බේසකලා වනයේදී මාරයාට අවවාද කරමින් තර්ජනය කළා මේ විදිහට. ඒ වෙලාවේදී මාරයාගේ හිත දුකටපත් වෙලා එතනම අතුරුදහන් වෙලා නොපෙනී ගිය බව මේ සූත්‍ර අවසානයේ සඳහන් වෙනවා. අවසාන වශයෙන් මුගලන් මහරහතන් වහන්සේ මාරයාට සිහිපත් කළේ මොහොත මැද තියෙන කල්පයක් පවතින ඒ අතිශයම ලස්සන දිව්‍ය විමාන පිළිබඳව ඒ විමානවල නොඑක් පාටින් බබලන දිව්‍ය අපසරාව පිළිබඳව දන්න භික්ෂුන් වහන්සේ මම. ඒ වගේම බුදුහාමුදුරන් ඉල්ලීම පරිදි තමන් වහන්සේගේ මහපට ඇඟිල්ලෙන් පූර්වාරාමේ කම්පා කළ ඒ භික්ෂුන් වහන්සේ මම. ඒ වගේම ශක්‍ර දෙවියන්ගේ වෛජයන්ත්‍ර ප්‍රාසාදේ තමන්ගේ 이르දි බලයෙන් මහපට ඇඟිල්ලෙන් කම්පා කළා නම් ඒ කම්පා කළ භික්ෂුන් වහන්සේ මම. ඒ වගේම වෛජයන්ත්‍ර ප්‍රාසාදයේ ශක්‍ර දෙවියන්ගේ තණ්හාව ගෙවා දමා විමුක්තියට පත්වන ආකාරය පිළිබඳව ප්‍රශ්න අහපු භික්ෂුන් වහන්සේ මම. ඒ වගේම සුධර්මා නමින් දිව්‍ය සභාවක් තිබුණේ සභාවට ආපු මහා බ්‍රහ්මයාගෙන් මහා බ්‍රහ්මයා තුල පෙර පැවතිච්ච මිත්‍යා දෘෂ්ටිය පිළිබඳව ප්‍රශ්න අහපු භික්ෂුන් වහන්සේ මම. ඒ වගේම මහා මේරු පර්වතයේ මුදුන ධ්‍යාන විමෝක්ෂ බලයෙන් ස්පර්ශ කළ භික්ෂුව මම. ඒ වගේම දඹදිව පූර්ව විදේහ කියන රටේ මිනිස්සු නිදන භූමිය ස්පර්ශ කළ භික්ෂුව මම. ඒ වගේම මේ වගේ භික්ෂුන් වහන්සේ නමක් එක්ක හැපිලා ඒ වගේ මේ වගේ රහත් භික්ෂුවක් එක්ක හැපිලා ඒ වගේම ජීවිතේ විනාශ කරගන්නද සසර විනාශ කරගන්නද හදන්නේ කියලා තමයි මාරයට ඒ වෙලාවේ මුගලන් මහරහතන් වහන්සේ සිහිපත් කළේ. ඒ වෙලාවේ මුගලන් මහරහතන් වහන්සේ සිහිපත් කරනවා හරියට මෝඩේ ගින්නත් එක්ක ගැටෙන්න ගිහලා පිච්චිලා යනවා වගේ ඒ වගේම පිච්චිලා යන්නද හදන්නේ කියලා තමයි මාරයට ප්‍රකාශ කළේ. එතකොට මේ කාරණා අහගෙන හිටියේ මාරයා දුකටපත් වෙලා මාරයා අතුරුදහන් වුණායි කියලා තමයි ඒ සූත්‍රයේ අවසාන සඳහන් වෙලා තිබෙන්නේ. එතන මාර තජ්ජනීය සූත්‍රය කියලා කියන්නේ මුගලන් මහරහතන් වහන්සේ හා මාරයා අතර ඇතිවෙච්ච සාකච්ඡාවක්. ඒ වගේ මාරයා විදිහට දුසී කියන මාරයා නමින් මුගලන් මහරහතන් වහන්සේ එක්තරා භවයක උපත ලැබලා සිටියේ බවත් ඒ වගේම ඒ භවයේදී මුගලන් මහරහතන් වහන්සේ සිද්ධ කරපු පව් පිළිබඳව ඒ නිසා අපායගාමී වෙච්ච ආකාරය පිළිබඳවත් මේ සූත්‍රය තුල අපිට දකින්න පුළුවන් කමක් ලැබෙනවා. ඒ නිසා මාරයාට තර්ජනය කරමින් වදාළ දේශනාවක් විදිහට ඒ වගේ මුගලන් මහරහතන් වහන්සේ හා මාරයා අතර ඇතිවෙච්ච සාකච්ඡාවක් විදිහට මේ මාර තර්ජනීය සූත්‍රය අපිට සිහිපත් කරන්නට පුළුවන් කමක් ලැබෙනවා. අනන්ත සසර පුරා ලබාගත් ආශීර්ව පුණ්‍ය ශක්තිය දෙවියන්ට අධිපති ශක්‍ර දෙව රාජෝත්තමයන් වහන්සේ ප්‍රධාන විරෝධ විරූපාක්ෂ දොතරාශ වෛශ්වනකෙන් සතරවරන් දෙව රාජෝත්තමයන් වහන්සේලා ඇතුළු අනන්ත සක්කල වාසී සිරුම දෙවියන්ට බ්‍රහ්මීට නාගීන්ට ආධ්‍යාත්මික උත්තමයන් වහන්සේලාට ඒ වගේම අපවත් වේ වදාළ මාගේ ගුරු දේවෝත්තම මතකරු දොරම්ගඩ ඉන්දුසර නායක හඳුරන් වහන්සේ දමර රේවත නායක හඳුරන් වහන්සේ ප්‍රධාන සසර පුරාට අපවත් වේ වදාළ සිරුම හඳුරන් වහන්සේලාටත්
මියගිය සියලුම දායකකාදීන්ටත් ඥාති හිත මිත්‍රාදීන්ටත් ඒ වගේම සුජීවත් වෙන මාගේ ආදරවන මෑණියන් වහන්සේ ඇලිස් නෝනා විජේවර්ධන උපාසිකා මාතාව ආදරබර පියාණන් වහන්සේ කේ.කේ.ඩී. පියදාස රණවීර උපාසක මහත්මයා ප්‍රධාන මගේ ජීවිතයට ආශිර්වාද කරන ගිහිපද කල්යාණ මිත්‍ර සත්පුරුෂ දේශීය විදේශීය හැම දෙනාටමත් මටත් සසර ගමන සූපපත් කර ගන්නට සුරක්ෂිත කර ගන්නට උතුම් නිවනින් සැනසෙන්නට මේ සූත්‍ර දේශනා පාරමිතාවක් වේවා ශක්තියක් වේවා කියලා අපි ආශිර්වාද කරනවා ප්‍රාර්ථනා කරනවා අදිෂ්ඨාන කරනවා එත්තාවතා චම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සම්පේ දේවානුමෝදන්තු සම්ප සංපත්ති සිද්ධියා සම්වේ භූතානුමෝදන්තු සම්ප සංපත්ති සිද්ධියා සම්වේ නාගානුමෝදන්තු සම්ප සංපත්ති සිද්ධියා සම්වේ සත්තානුමෝදන්තු සම්ප සංපත්ති සිද්ධියා ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චරං රක්ඛන්තු ලෝක සාසනං පුඤ්ඤන්තං අනුමෝදිत्वा චරං රක්ඛන්තු දේශනං පුඤ්ඤන්තං අනුමෝදිत्वा චරං රක්ඛන්තු ත්වං සදා ඉදම් මේ ඥාතිනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ ඉදම් මේ ඥාතිනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ ඉදම් මේ ඥාතිනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ ජයෝ මුනින්දස්ස සුබෝධි මූලේ හෝසිමාරස්ස පරාජයෝ හි උග්ඝෝසුයුං දේවගණා පසංනා ඒතේන සච්චේන ජයස්සු තුයං ඒතේන සච්චේන ජයස්සු මයං ජයෝ මුනින්දස්ස සුබෝධි මූලේ හෝසිමාරස්ස පරාජයෝ හි උග්ඝෝසුයුං දේවගණා පසංනා ඒතේන සච්චේන ජයස්සු තුයං ඒතේන සච්චේන ජයස්සු මයං ජයෝ මුනින්දස්ස සුබෝධි මූලේ හෝසිමාරස්ස පරාජයෝ හි උග්ඝෝසුයුං දේවගණා පසංනා ඒතේන සච්චේන ජයස්සු තුයං ඒතේන සච්චේන ජයස්සු මයං අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධා පචායනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සංපatti සග්ග සංපatti මේවච අතෝ නිබ්බාන සංපatti මිනාතේ සමිජ්ජතු හැමදෙනාටම උතුම් තෙරුවන් සරණයි ඉසුරුපුර බෝ සම්බුදු පිහිටයි